සියලුම දෙනාට සුබ සන්ධ්‍යාවක්. මාව ඇහෙනව නේද ඔයාලට? හරි. අපි අන්තිමට කතා කළේ මොනවද කියලා මතකද? නිමේෂ් එතකොට මේ අපි මුදල් ගැන කතා කරන විට විශේෂයෙන් වාණිජ්‍ය බැංකු ඒ වගේම මහා බැංකුව පිළිබඳව කතා කරද්දී මහා බැංකුව දෙනවා අනුමත මූල්‍ය ආයතන වලට දෙනවා එක් දින පහසුකමක් තියෙනවා. එක් දවසක් තුල සම්පූර්ණ කරන්න ඕනේ මූල්‍ය පහසුකමක් තියෙනවා. ඒකේ අදහස දැන් සාමාන්‍යයෙන් බැංකුව තියෙන්න ඕනේ දැන් අපි ගත්තොත් මෙන්න මෙහෙම දෙයක්. ඔයාලා දන්නවා ඇති දැන් අපිට ඔන්ලයින් පේ කරන්න පුළුවන්. ඊට පස්සේ ATM කාඩ් වලින් ඕනෑම ATM මැෂින් එකකින් අපිට ගනුදෙනු කරන්න පුළුවන්. ඒතර ඒ වායිදී වෙන්නේ මේ අන්තර් බැංකු ගනුදෙනු ප්‍රමාණයක් තමයි සිද්ධ වෙන්නේ. අන්තර් බැංකු ගනුදෙනු සමූහයක් සිද්ධ වෙනවා. දැන් එතකොට දැන් මේවා සම්පූර්ණයෙන් පාලනය කරන්නේ මෙහෙමනේ මහා බැංකුව. දැන් අපි ගත්තොත් අපි කොමර්ෂල් බැංකුවේ ATM එකට ගිහිල්ලා BOC ATM එකක් පාවිච්චි කරනවා. එතකොට අපිට සල්ලි දෙන්නේ මොන බැංකුවද? අද එතකොට අපිට දෙන්නේ කොමර්ෂල් බැංකුවෙන් තමයි සල්ලි හම්බ වෙන්නේ. හැබැයි අන්තර් බැංකු වල අපිට අපි ගන්න මෙතනින් එළියට ගන්න මෙතනින් හැබැයි මේ ගිණුමෙන් මේකට මාරු වෙනවා. මේ මාරු කිරීම කරන්නේ අපි කියනවා නිෂ්කාසන ක්‍රියාවලියදී. එහෙම නැත්නම් මේ අන්තර් බැංකු වලදී අන්තර් බැංකු ගනුදෙනු මෙහෙवला තමයි කරන්නේ. දැන් අපි රාජ්‍ය අංශයේ තියෙන මෙන්න මෙහෙම දෙයක්. රාජ්‍ය අංශෙත් මේ වගේ දේවල් කියනවා. අපි හිතමු දැන් මම ඉන්නවා රත්නපුර කච්චේරියේ. රත්නපුර දිස්ත්‍රික් සෙක්‍රටරි කච්චේරියේ මම ඉන්නවා. එතකොට මම විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට අදාළ වියදමක් කරනකොට මම කරනවා මෙයාට හර කරලා මෙයාගේ වියදමක් විදියට මම වියදම් කරනවා. එතකොට මුදල් අමාත්‍යාංශයෙන් කරන්නේ මොකද්ද? අපේ ගිණුම් අතර මාරු කිරීම මුදල් අමාත්‍යාංශයෙන් කරනවා. ඒ වගේම බැංකුව අතර මාරු කිරීම කරන්නේ කවුද? මහා බැංකුව. කොමර්ෂල් බැංකුවෙන් අපි ගන්නවා. එතකොට BOC එකෙන් කොමර්ෂල් එකට දාන ඒ කාර්යභාරය කරනවා. ඒ ෆැසිලිටි එක ලබා දෙන්නේ මහා බැංකුව. එතකොට එහෙම දුන්නාම ඒක ගණන් හදලා බලලා සිස්ටම් එකෙන් හඳුනාගෙන මේ මුදල මහා බැංකුව වෙත දෙන්න ඕනේ BOC එක. පැහැදිලිද? එතකොට අන්න එක තමයි අපි කියන්නේ එක් දින පහසුකම කියලා. පැය 24ක් ඇතුළත විතරයි ඒක දෙන්නේ. පැය 24ක් ඇතුළත විතරයි. බලන්න මහා බැංකුව විසින් රාජ්‍ය සිරුකුම්පත් වශයෙන් තබාගෙන පොලී රහිත තත්කාලීන පියවි පද සහභාගී දවස තුල පමණක් නැවත ගෙවා දැමිය යුතු ලබා දෙන ණය පහසුකම මෙන්න අදහස. මේක ණයක් විදියට දෙන්නේ. පැහැදිලිද? එතකොට ඒකට දැන් සාමාන්‍යයෙන් හැම බැංකුවක්ම මහා බැංකුවේ තියන්න ඕනේ සංචිත ප්‍රමාණයක්. හැම බැංකුවක්ම මහා බැංකුවේ තියන්න ඕනේ සංචිත ප්‍රමාණයක්. දැන් අපි ගත්තොත් මේක ලොකු කතාවක්. දැන් මේක ගත්තොත් අපි මෙහෙමයි. දැන් අපි හිතමු මිනිස්සු මහ ජනතාව BOC එකට ගිහිල්ලා ගිණුම් වල තැන්පත් කරන අපිට මිලියන 1000ක් තැන්පත් කරනවා කියලා. මිලියන 1000ක් තැන්පත් කරන්න ඕන. එතකොට BOC එක මොකද කරන්නේ? මහා බැංකුවේ මේ 1000 වෙනුවෙන් යම් ප්‍රමාණයක් රඳවන්න ඕනේ, තැන්පත් කරන්න ඕනේ. අපි කියන එක විචල්්‍ය සංචිත කියලා. විචල්්‍ය සංචිත. මේ 1000 වෙනුවෙන් මහා බැංකුවේ යම් මහා බැංකුවට දාන්න ඕනේ. අපිට මිලියන 200ක් දාන්න ඕනේ කියලා. එතකොට මිනිස්සු මුදල් තැන්පත් කළා මිලියන 1000. ඒ වෙනුවට මහා බැංකුවේ 200ක් තියන්න ඕනේ. එතකොට BOC එකට පාවිච්චි කරන්න පුළුවන් කීයද?
මිනිස්සු තැන්පත් කරන මුදල් වලින් මහජන ලංකා බැංකුවට තැන්පත් කර මේ හසුරවන්න පුළුවන් මුදල කීයද එතකොට? 800යි. මිනිස්සු ගිහිල්ලා රුපියල් 1000ක බැංකුවේ තැන්පත් කළාම එතකොට බැංකුව මේ රුපියල් 1000 විවිධ පුද්ගලයන්ට ණය දෙනවා. විවිධ කාර්යයන් වල යොදවනවා. හැබැයි යොදවන්න බෑ 1000ම යොදවන්න බෑ. මොකද කරන්න ඕනි යම් ප්‍රමාණයක් මෙතන තියාන්න ඕනි. අපි ඒකට කියන විචල්්‍ය සංචිතයක් කියලා. පැහැදිලිද? එතකොට එහෙම ප්‍රමාණයක් තියන්න ඕනි. ඒතර මහ බැංකු ලංකා බැංකුවට පුළුවන් පාවිච්චි කරන්න පුළුවන් 800යි. එතකොට දැන් අපි දවස තුල එහෙම ගන්න ණය පහසුකම ගෙව්වේ නැහැනම් මොකද කරන්නේ? මේකෙන් අඩු කරනවා. මේකෙන් අඩු කරනවා වගේම පොලියක් ගෙවන්නත් පොලියක් අය කරන්නත් කටයුතු කරනවා. පොලියක් අය කරන්නත් කටයුතු කරනවා. එතකොට දැන් අපිට කියනවා බලන්න සහභාගී වෙන ආයතන 5 3යි 15ට පෙර ශ්‍රී ලංකා මහ බැංකුවට තම ද්‍රව්‍යශීල පහසුකම නැවත අය කර ගැනීමට හැකිවනසේ පියවන්න ඕනි. එවැනි මුදලක් නොතිබුණොත් මොකද කරන්නේ? දවස තුල ලබා දෙන මුදල සඳහා නැවත අය කර ගැනීමට සභාපති සුරකුම්පත්වල ඇපය මහ බැංකුව අය කර ගන්නවා. දැන් අපි එහෙම දැන් පහසුකම් සපයනකොට දැන් අපි මම ඉස්සලා කිව්වනේ. දැන් අපි ගිහිල්ලා කොමර්ෂල් බැංකුවට ගිහිල්ලා අපි ගන්නවා. කොමර්ෂල් බැංකුවේ ATM එකෙන් ගත්තාම අපිට ඇත්තටම එන්නේ කොමර්ෂල් බැංකුවේ සල්ලි. ඒතර මහ බැංකුව තමයි මොකද කරන්නේ? BOC එකෙන් අරන් මේකට දෙන්නේ. ඒතර මහ බැංකුව දෙනවා මෙයාට දීලා අපෙන් මෙයාට ගන්නවා. එතකොට ඒ ගෙවන මුදල හවස 3:15ට ඉස්සලා අපි පියවන්න ඕනේ. එතකොට පියවුවේ නැත්නම් මේ පහසුකම සපයීම සඳහා මහ බැංකුවේ තියා ගන්නවා ඇපයක්. තැන්පතුවක් තියා ගන්නවා. ඒ තැන්පතුව මහ බැංකුව හිමි කර ගන්නවා. එහෙම නැත්නම් අය කර ගන්නවා 3:15ට පෙර මේක පියවුවේ නැත්තම්. පැහැදිලිද? දැන් ඔය සාමාන්‍ය අපි කොළඹ ඉද්දි සමුද්‍රාධිකාරියේ ඉද්දි ගොඩක් බැංකුව අපිට කතා කරනවා දෛනිකව එක් දිනකට ණය ගන්නේවා කියනවා. එහෙම නැත්නම් කෙටි කාලවලට අපෙන් තැන්පතු ඉල්ල ගන්නවා. ඒ ඉල්ල ගන්නේ ඇයි? මෙන්න මේ වගේ තියන්න ඕනේ මුදල් ප්‍රමාණය මදි වුණොත් ප්‍රමාණවත් නොවුණොත්. අපි ඒකට කියන මොකක් කියලාද? එක් දින ද්‍රව්‍යශීලතා පහසුකම කියලා කියනවා. මොනවාද මහ බැංකුව අවධානය කරන කරුණු? මහ බැංකුව තම මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට බලපෑමක් නොවීම. දැන් මහ බැංකුව අනුගමනය කරන මේ මූල්‍ය පහසුකම් එහෙම නැත්නම් මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න මෙහෙම දෙන ණය පහසුකම බලපෑමක් ඇති කරගන්නේ නැහැ. ඒතර එක් දින පහසුකමක් දෙනවා. ඒකෙන් බලපෑමක් ඇති වෙන්නේ නැහැ මහ බැංකුවට. ඒ වගේම වෙනත් අවදානම් ඇති වෙන්නේ නැහැ. මහ බැංකුවට මේ මූල්‍ය පහසුකම ලබා දීම නිසා වෙන අවදානමක් ඇතිවන්නේ නැහැ. පැහැදිලිද? ඒ කියන්නේ එහෙම අවදානමක් ඇති නොවන පරිදි මේ පද්ධති සකස් කර ගැනීම මහ බැංකුව කරනවා. තත්කාලීන දල පියවීම පද්ධති තුළ ගනුදෙනු ඉතාමත් සුමට මෙන්ම ක්ෂණිකව කිරීමට අවශ්‍ය අරමුදල් ලබා දීම. දැන් අපි කියවනේ ඕනෑම වීසා කාඩ් එකක් මාස කාඩ් එකක් ඕනෑම ATM මැෂින් එකකට වළංගුයි. ගිහිල්ලා බලන්න බැංකුව ඉස්සරහ ගහලා තියෙනවා මේ මැෂින් එක ගාව. එහෙම නැත්නම් බෝඩ් එකේ ගහලා තියෙනවා මොනවාද පාවිච්චි කරන්න පුළුවන් කාඩ් කියලා. මාස්ටර් කාඩ් තියෙනවා, වීසා කාඩ් තියෙනවා, ඩෙබිට් කාඩ් තියෙනවා, ඒ වගේ එකේ ගෝල්ඩ් කාඩ් වගේ එක ඒවා තියෙනවා. ඒ ඕන කාඩ් එකක් පාවිච්චි කරන්න පුළුවන්. දැන් කෙනෙකුට ක්‍රෙඩිට් කාඩ් එකක් තිබෙනවා නම් ක්‍රෙඩිට් කාඩ් එක පාවිච්චි කරලා යම් ප්‍රමාණයක මුදල් ගන්න පුළුවන්. දැන් ක්‍රෙඩිට් කාඩ් එකේ ලිමිට් එක අපි කියනවා ණයපත් කියලා. ක්‍රෙඩිට් කාඩ් එකේ ලිමිට් එක ලක්ෂයක් නම් රුපියල් 50000ක් දක්වා මුදල් ගන්න පුළුවන්. ඒතර ඕනෑම ATM මැෂින් එකකින් ගන්න පුළුවන්. ඕනෑම ඩෙබිට් කාඩ් එක, ATM කාඩ් එක ඕනෑම මැෂින් එකකට බලන්න. ඒතර මේ ක්‍රමවේදය සුමට ලෙස ගෙනියන්න. සුමට කියන්නේ ඕනෑම බැංකුවකට ගියොත් ගන්න පුළුවන් වෙන මට්ටමට ගෙනියන්න. එහෙම වුණාමනේ දැන් ඒ විතරක් නෙවෙයි ලංකාවේ තිබෙන කාඩ් එක පිටරට ගෙනිහිල්ලා පාවිච්චි කරන්න පුළුවන්. බලන්න ඒකේ තියෙන කම්පැටිබල් එක කොච්චර හොඳට ගැලපෙනවද කියලා. තාමත් හොඳින් ගැලපෙනවා. ඕනෑම ගෙවීමකට භාවිතා කරන්නත් පුළුවන්.
පැහැදිලිද? එතකොට ඒ මට්ටමෙන් මේක හසුරවගෙන යන්න මේකේ බෑක් එකේ ඉඳන් පිටිපස්සේ ඉඳන් වැඩ ටික කවුද කරන්නේ? මහ බැංකුව. පිටිපස්සේ ඉඳන් මේ කටයුතු ටික කරන්නේ කවුද? මහ බැංකුව කරන්නේ. එතකොට ඒවා ශ්‍රේණිකව හැම පහසුවෙන් කරගෙන යන්න අවශ්‍ය අරමුදල් ලබා දීම තමයි මේකෙන් කරන්නේ. දැන් අපි තුමු බැංකුවකට ගිහිලා ගෙවන්න නැති වුණාම බැංකුවත් අපහසුතාවයටපත් වෙනවා, මූල්‍ය පද්ධතියම අපහසුතාවයටපත් වෙනවා. තව දෙයක් වෙන පුතේ මෙහෙම දෙයක්. දැන් අපි හිතුවොත් එක බැංකුවක් කඩා වැටුණොත් දැන් අපි කියවනේ අපි BOC එකට ගිහලා මිලියන 1000ක් තැන්පත් කළාම මේ දැන් වෙන්නේ මෙහෙම එකක්. අපි මිනිස්සු ගිහිල්ලා BOC එකට ගිහිල්ලා මිලියන 1000ක් තැන්පත් කරනවා. තැන්පත් කළාම ලංකා බැංකුව අපිට පොලී ගෙවනවා. පොලී ගෙවනකොට පොලී ගෙවන්න නම් මේගොල්ලෝ මොකද කරන්නේ? මේක ණය දෙන්න එපා. ණය දීම කරනවා. ණය දීලා මිනිස්සුන්ගෙන් පොලී ආය කරන තමයි අපිට දෙන්නේ. එතකොට දැන් දුන් තැන්පත් කළාම අපි හිතමු 750ක් ණය දුන්නා. දැන් බැංකුවේ මිලියන 1000ම තියනවද? මිලියන 1000ම බැංකුවේ තියනවද? නැහැ. එතකොට ඒ වගේ වෙලාවක දැන් මිනිස්සු ගිහිල්ලා මේ මිලියන 1000 ඉල්ලුවොත් බැංකුවට ගෙවා ගන්න බෑ. බැංකුවට ගෙවා ගන්න බෑ. එහෙම වුණාම මොකද වෙන්නේ? මිනිස්සු බැංකුවට තියෙන විශ්වාසය නැති වෙනවා. බැංකුවට ගිය සල්ලි නැහැ, බැංකුව බංකොලොත් වෙලා එහෙමයි කතා කරන්නේ. මේ තත්ත්වය ඇති වුණොත් හැම බැංකුවක් කෙරෙහිම මහ ජනතාවගේ තිබෙන විශ්වාසය නැති වෙනවා. ඒක හන්ද ඕනෑම පුද්ගලයෙක් බැංකුවකට ගිහිල්ලා සල්ලි ගන්නකොට සල්ලි නැත්නම් සල්ලි නැහැ කියලා කිව්වොත් ATM මැෂින් එකේ සල්ලි නැහැ කියන එක සාමාන්‍ය දෙයක්. හැබැයි මොකද දාපු සල්ලි ටික කරනොත් ආයෙ දාන්න ඕනේ. ඒක නිසානේ CDM මුදල් තැන්පත් කරන මැෂින් තියෙනවා. මුදල් තැන්පත් කරන්න පුළුවන් ගන්න පුළුවන්. තැන්පත් කරන්න පුළුවන් ගන්න පුළුවන්. ඒතකොට ඒක අර මිනිස්සු තැන්පත් කරනේම අපිට ආපහු නැත ගන්න පුළුවන්. එතකොට මෙහෙම වුණොත් බැංකු පද්ධතිය පිළිබඳ මිනිස්සු කලකිරෙනවා. විශ්වාසය paludu වෙනවා. ඒක නිසා මොකද කරන්නේ? මහ බැංකුවල මේ විශ්වාසය paludu නොවි පවත්වාගෙන යන්න අවශ්‍ය කටයුතු කරනවා. විශ්වාසය paludu නොවි පවත්වාගෙන යන්න අවශ්‍ය කටයුතු කරනවා මහ බැංකුව. ඒ වගේම දැන් මෙහෙම කටයුතු කරනකොට බැංකුව වලට වැඩි පොලියක් ගෙවන්න උනොත් වැඩි පරිශ්‍රමයක් දරන්න උනොත් මොකද වෙන්නේ? ඒ ගනුදෙනු සාර්ථකව සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා හැම වැඩි පරිශ්‍රමයක්, වැඩි පොලියක්, වැඩි පිරිවැයක් දරන්න සිද්ධ වෙන එක මේ ක්‍රමය නිසා මගේ හැරිලා යනවා. පැහැදිලිද? එතකොට මේ නිසා මොකද වෙන්නේ? විශේෂයෙන් සුරකුම්පත් වාගේ දේවල්. සුරකුම්පත් වෙළඳපොලේදී සිදුවන ගනුදෙනු. එහෙම නැත්නම් සුරකුම්පත් වෙළඳපොලේ ඉන්න වෙළඳුන්ට තිබෙන ඇතිවන ගැටලු, බලපෑම්, අවහිරතා දුරු කරගන්න පුළුවන් මට්ටමක් ඇවිල්ලා තියෙනවා. බලපත්‍රලාභී වාණිජ බැංකුව. මොකද්ද බලපත්‍රලාභී වාණිජ බැංකුවක් කියන්නේ? වාණිජ බැංකුවක් කියන එකේ අදහස චෙක්පත් මගින් ගනුදෙනු කරන්න පුළුවන් නම් එහෙම නැත්නම් ඉල්ලුම් තැන්පතු අපි කියන ජංගම ගිණුම් වලට කියන නමක් තමයි ඉල්ලුම් තැන්පතු. මේ ජංගම ගිණුම් එහෙම නැත්නම් ඉල්ලුම් තැන්පතු පවත්වාගෙන යා හැකි ගිණුම් වලට අපි කියනවා බැංකුව වලට කියනවා අපි වාණිජ බැංකුව. එතකොට මේ වාණිජ බැංකුවක් අනිවාර්යයෙන්ම මහ බැංකුවේ ලියාපදිංචි වෙන්න ඕනේ. ඒක නිසා අපි තමයි ඒ නිසා තමයි අපි කියන්නේ බලපත්‍රලාභී වාණිජ බැංකුව කියලා. බලපත්‍රලාභී වාණිජ බැංකුව කියලා කියන්නේ ඒකයි. එතකොට මේ වාණිජ බැංකුව නිසා ව්‍යාපාර කටයුතු පහසුවෙන් කරගන්න පුළුවන්. ඒතර ආර්ථිකයක කටයුතු යොහුසුලුව කරන්න ලොකු රුකුලක් වෙලා තියෙනවා මේ වාණිජ බැංකුව වල ගනුදෙනු ප්‍රමාණය. දැන් බලන්න ව්‍යාපාර ලෝකයේ කොතරම්නම් වෙනවාද ඉදිරි දින සහිත චෙක්පත්. ඉදිරි දින සහිත චෙක්පත් දීලා බඩු ගන්නවා. දැන් කවුරු හරි සප්ලයර් කෙනෙක් ආවම ව්‍යාපාරයට අපි තුමු ඇට්ලස් සමාගම බුක් ෂොප් එකකට ආවම ඒගොල්ලෝ මොකද කරන්නේ? මාස 3ක විතර දිනයක් දීලා මාස 2ක විතර දිනයක් දාලා චෙක් එකක් දීලා බඩු ගන්නවා. මේ පහසුකම ඇති වෙලා තියෙන මොනවා නිසාද? මේ වාණිජ බැංකුව නිසා. පැහැදිලි. ඒක නිසා ආර්ථිකයක කටයුතු ඉතා පහසුවෙන් කරන්න පුළුවන් මට්ටමට පත් වෙලා තිබෙනවා මේ වාණිජ බැංකුව නිසා. එතකොට මේ වගේ වාණිජ බැංකුව ගනුදෙනුවලට සම්බන්ධ ප්‍රධාන පාර්ශ්වයන් 3ක් සම්බන්ධ හඳුනාගෙන තියෙනවා. අරමුදල් සැපයුම්කරුවන් හෙවත්
මුදල් ආයෝජනය කරලා තැන්පත් හිමියන්. මේ බැංකු වල ඔව් පුතේ මම PDF එක දානවා මේකේ නෝට් එක වල ඉස්සෙල්ලා එවලක් තියෙනවා. මොකද ගිය සතියේ අපි කතා කළේ ටිකයි. ඒකේ ඉතුරු ටික මේ. මම මේක ආයේ PDF එකක් දාන්න. හරි? එතකොට දැන් මේ පාර්ශවයන් තුනක් වෙනවා. එක්කෙනෙක් තමයි මුදල් තැන්පත් කරන අය. බැංකුවට ගිහිල්ලා මුදල් තැන්පත් කරන අය එක පාර්ශවයක්. එතකොට අනිත් එක ණය හිමියන්. ණය හිමියන් කියන්නේ කවුද? ණය හිමියන් කියන්නේ අපිට ණය සපයන අය. ඒ වගේම කොටස් හිමියන්, අයිතිකරුවන්. එතකොට දැන් බැංකු ණය පහසුකම් ලබා ගන්න තැන්පත් කරුවොත් ඉන්නවා. මම තැන්පත් කළා මම ණය ගන්නවා. මම තැන්පත් කරුවෙකුත් වෙනවා ණය කරුවෙකුත් වෙනවා. දැන් එහෙම තියෙනවා. දැන් අපි තුමු BOC කියලා මගේ ගිණුම තියෙන BOC නා මගේ ගිණුමේ මුදලක් තියෙනවා. ඒතර මම තැන්පත් කරුවේ. මම BOC එකෙන් ලෝන් එකක් අරන් තියෙනවා. ඒතර මම ණය කරුවේ. එතකොට තැන්පත් කරුවා ණය කරුවන් එක්කෙනාම වෙන අවස්ථාවක් තියෙනවා. පැහැදිලිද? එතකොට බොහෝ මිනිස්සු කරන්නේ දැන් බැංකුවක් ණය දෙන්නේ කාටද? බැංකුවක් ණය දෙන්නේ විශ්වාසය දිනාගත්තු අයට. විශ්වාසය දිනා ගන්නවා කියන්නේ කාලාන්තරයක් තිස්සේ ගනුදෙනු කරලා ගිණුම් පවත්වාගෙන යනවා. මුදල් තැන්පත් කරනවා ගන්නවා. තැන්පත් කරනවා ගන්නවා. අන්න ගනුදෙනු කරු. ක්‍රියාකාරී ගනුදෙනු කරුවෙක් කියන්නේ නිරන්තරයෙන් තැන්පත් කරනවා නිරන්තරයෙන් ගන්නවා. ව්‍යාපාරිකයන් කරන්නේ ඒක. දෛනිකව ලැබෙන මුදල් බැංකුවේ තැන්පත් කරනවා. ඊට පස්සේ ගෙවීම් කරන්න ඕන නම් චෙක් පතකින් ගෙවනවා. එහෙම නැත්නම් කෑෂ් අරගෙන ගෙවනවා. එතකොට බැංකුව කැමති මිලියනයක් වුණත් තැන්පත් කරලා නිහඬව ඉන්න එක්කෙනාට වඩා තැන්පත් කරන ආයෙත් ගන්න තැන්පත් කරන ආයෙත් ගන්න විවිධ ගනුදෙනු කරන එක්කෙනා. ඔහුට කියනවා ක්‍රියාකාරී ගනුදෙනු කරුවන්. ක්‍රියාකාරී ගනුදෙනු කරුවන් කියලා කියනවා. එතකොට මේ ක්‍රියාකාරී ගනුදෙනු කරුවන්ට තමයි බැංකුවා සාමාන්‍ය ණය පහසුකම් වාගේ දේවල් දෙන්නේ. පැහැදිලිද? ණය පහසුකම් දෙන්නේ ඒ වගේ අවස්ථාවලද. වාණිජ බැංකුව වල අරමුණු අපි කියන ප්‍රධාන වශයෙන් වාණිජ බැංකුවක අරමුණු දෙකක් තියෙනවා කියලා කියනවා. වාණිජ බැංකුවක අරමුණු දෙකක් තියෙනවා. මොනවාද මේ අරමුණු දෙක? එකක් තමයි ද්‍රවශීලතාවය ආරක්ෂා කිරීම, අනිත් එක ලාභදායීත්වය වර්ධනය කිරීම. මොකද්ද මේ දෙක? මේ දෙක ටිකක් වැඩිපුර කතා කරන්න ඕනේ. මොකද්ද ද්‍රවශීලතාවය කියන්නේ? කෙනෙකුට කතා කරලා උත්තරයක් දෙන්න පුළුවන්. මොකද්ද ද්‍රවශීලතාවය කියන්නේ බැංකුවක? මම නම කියන්න අවශ්‍ය නැහැනේ. මොකද්ද ද්‍රවශීලතාවය කියන්නේ? ද්‍රවශීලතාවය කියන්නේ පුතේ අපි බැංකුවකට ගිහිල්ලා පාරිභෝගිකයෙක් කස්ටමර් කෙනෙක් බැංකුවකට ගිහිල්ලා මුදල් ඉල්ලුවාම මුදල් දී ගන්න බැංකුවට පුළුවන් නම් අන්න ද්‍රවශීලතාවය තියෙනවා. ඉදිනදා බැංකුවේ ගනුදෙනු පවත්වාගෙන යාමට ප්‍රමාණවත් මුදලක් බැංකුව සතුව තිබෙනවා නම් අපි කියන ද්‍රවශීලතාවය තියෙනවා. පැහැදිලිද? දැන් ඉදිනදා ගනුදෙනු දැන් කස්ටමර් කෙනෙක් ආව සල්ලි දෙන්න පුළුවන්. ඉල්ලුවොත් දෙන්න පුළුවන්. ඒ හැකියාව තිබෙනවා නම් බැංකුවට අපි කියනවා ද්‍රවශීලතාවය තියෙනවා. පැහැදිලිද? එතන බැංකුව මේ ද්‍රවශීලතාවය ආරක්ෂා කරන්න ඕනේ. ඇයි ද්‍රවශීලතාවය ආරක්ෂා කළ යුත්තේ? ද්‍රවශීලතාවය ආරක්ෂා නොකළහොත් පාරිභෝගික විශ්වාසය paludu වෙනවා. මිනිස්සු අතර විශ්වාසය paludu වුණාම බැංකුවක් පවත්වාගෙන යන්න බෑ. පැහැදිලිද? හොඳට මතක තියාගන්න. වැටෙන හැම බැංකුවක්ම වැටෙන්නේ ඇයි? මං කියවනේ මිලියනයක් තැන්පත් කළොත් මිලියනයම බැංකුවේ නෑ. මිලියනය ණය දෙනවා බැංකුව. යම් ප්‍රමාණයක් තියාගන්න. දැන් අපි හිතමු මිලියන 1000ක් බැංකුවේ තැන්පත් කළාම මේ මිලියන 1000න් බැංකුව 300ක් තියාගෙන 700ක් ණය දෙනවා. මේ ණයෙන් තමයි ලාභය එන්නේ. එතන මේ ලාභදායීත්වය වැඩි කරන්න නම් ණය දෙන්න ඕනේ. ලාභදායීත්වය වැඩි කරන්න. ලාභදායීත්වය වැඩි කරන්න මොකද කරන්න ඕනේ? බැංකුව ණය දෙන්න ඕනේ. විවිධ ආකාරවල ණය දෙන්න ඕනේ. නිවාස ණය කියයි, දේපල ණය කියයි, වාහන ණය කියයි, කල්බදු ණය කියලා කියයි, විවිධ පුද්ගල ණය කියලා කියයි. එතන මේ ණය දෙන්න පුළුවන් කොහොමද? 700 මම උදාහරණයක් ගත්තේ 300ක් තියා ගන්න ඕනේ. 300 තියාගන්නේ මොකටද? මොකටද 300 තියාගන්නේ?
ඉෂාන් ඇයි 300 තියාගෙන ඉන්නේ? ද්‍රවශීලතාවය ආරක්ෂා කරගන්න. එදිනෙදා මිනිස්සුන්ගේ ගනුදෙනු පියවන්න. එතකොට දැන් ද්‍රවශීලතාවය රකින්න නම් මේ ප්‍රමාණය වැඩි වෙන්න ඕනේ. ද්‍රවශීලතාවය ආරක්ෂා කරන්න නම් මොකද වෙන්න ඕනේ? තබා ගන්න සංජිත ප්‍රමාණය වැඩි කරන්න ඕනේ. සංජිත ප්‍රමාණය වැඩි වුණොත් ණය දීම මොකද වෙන්නේ? අඩු වෙනවා. ප්‍රමාණය වැඩි වුණොත් ණය දීම රන්දිය අඩු වෙනවා. අඩු වෙනවා. ණය අඩු වුණොත් මොකද වෙන්නේ පුතේ? ලාභය අඩු වෙනවා. ලාභය අඩු වෙනවා. එතකොට වාණිජ බැංකුව මෙන්න මේ අරමුණු දෙක අතර දෝලණය වෙනවා. මේ දෙක අතර තියෙන සම්බන්ධතාවය කොයි වගේද? ලාභදායීත්වය සහ ද්‍රවශීලතාවය අතර තියෙන මොන වගේ සම්බන්ධතාවයක්ද? මේ ප්‍රතිලෝම වෙනකොට මේක අඩු වෙනවා. මේක වැඩි වෙනකොට මේක අඩු වෙනවා. මොකද සම්බන්ධතාවය? ප්‍රතිලෝම සම්බන්ධතාවය. ප්‍රතිලෝම සම්බන්ධතාවය. මෙන්න මෙහෙම එකක් තියෙනවා. පැහැදිලිද? වාණිජ බැංකු මෙන්න මේ දෙක අතර දෝලණය වෙනවා. මේ දෙක සමබර කරන්න ඕනේ. ද්‍රවශීලතාවය නැති වුණොත් බැංකුව කෙරේ මිනිස්සුන්ගේ විශ්වාසය නැති වෙනවා. බැංකුව කෙරේ මිනිස්සුන්ගේ විශ්වාසය නැති වෙනවා. ලාභදායීත්වය අඩු වෙනවා. ලාභදායීත්වය වැඩි කළොත් ද්‍රවශීලතාවය අඩු වෙනවා. ඒක නිසා වාණිජ බැංකුවක අරමුණු පැහැදිලිව හඳුනාගත යුතුයි. හරි? අපැහැදිලි දැනක් තියනවද? ද්‍රවශීලතාවය ආරක්ෂා කළොත් ලාභදායීත්වය අඩු වෙනවා. ලාභදායීත්වය වැඩි කළොත් ද්‍රවශීලතාවය සම්බන්ධ ගැටලු මතුවෙනවා. හරි? දැන් මේ කියපු ටික තමයි මේ තියෙන ද්‍රවශීලතාවය කියන්නේ එදිනදා ගනුදෙනු සඳහා මුහුණ දීමේ හැකියාව. ගනුදෙනු කරුවන්ට මහා බැංකුව පිළිබඳ තිබෙන විශ්වාසය තහවුරු කරන්න නම් ඉල්ලන මුදල් ආපසු දෙන්න නම් හොඳ සංජිතයක් තියෙන්න ඕනේ. සංජිතය වැඩි කළොත් මොකද වෙන්නේ? ණය දීමේ හැකියාව අඩු වෙනවා. පැහැදිලිද? එතකොට මේ සංජිත ද්‍රවශීලතාවය එහෙම නැත්නම් මේ ද්‍රවශීල සංචිත සකස් වෙනවා මොනවයින්ද? මහා බැංකුවෙන් අයවී යුතු ශේෂ. එතකොට බැංකුව අතේ තියෙන මුදල්. බැංකුව අතේ කියන්නේ බැංකුව සතුව තියෙන මුදල්, මහා බැංකුවෙන් හම්බෙන්න තියෙන මුදල්, ළඟ ඇති විදේශ ව්‍යවහාර මුදල්, භාණ්ඩාගාර බිල්පත්, මේවා තමයි ද්‍රවශීල වත්කම්. එතකොට මේ මිලියන 300 මම උදාහරණේ මිලියන 300 තියෙනෝනේ ඕවයින්. අත ඇති මුදල්, මහා බැංකුවෙන් ලැබෙන්න ඕනේ මුදල්, අපි කියන මහා බැංකුවේ සංචිතයක් තියන්න ඕනේ කියලා. මහා බැංකුවෙන් ලැබෙන්න ඕනේ මුදල්, විදේශ ව්‍යවහාර මුදල්, ඩොලර් මුදල් එහෙම, ඩොලර් එහෙම. ඒ වගේම භාණ්ඩාගාර බිල්පත්. මේවා ළඟ තියෙන්න ඕනේ බැංකුවේ. ඒව තිබ්බොත් ඉක්මනට බැංකු මුදල් කරගන්න හැකියාව තියෙනවා. පැහැදිලිද? එතන මහා බැංකුව වල එක අරමුණක් ද්‍රවශීලතාවය, අනිත් එක ලාභදායීත්වය වර්ධනය කරගන්න. ලාභදායීත්වය වර්ධනය කරගන්න නම් ද්‍රවශීල නොවන වත්කම් තමයි තියා ගන්න ඕනේ. පුද්ගලයාට ණය දෙන්න ඕනේ. කොටස් අත්පත් කර ගන්න ඕනේ. විවිධ ආයෝජන ක්‍රියාකාරකම් වල නිරත වෙන්න ඕනේ. ආයෝජන ක්‍රියාකාරකම් වල නිරත වීමට අපි කියනවා වත්කම්. ද්‍රවශීල නොවන වත්කම් තියා ගන්න ඕනේ. ද්‍රවශීල නොවන. හරි? ඉතින් මේ දෙක අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධයක් කියන එක මම කිව්වා ඔයාලට. වාණිජ බැංකුවක ප්‍රධාන කාර්යය මොනවාද? ප්‍රධාන කාර්යයන් කොටස් දෙකක් යටතේ දක්වන්න පුළුවන්. එකක් තමයි තැන්පතු ආශ්‍රිත සේවා, අනිත් එක ණය ආශ්‍රිත සේවා. බැංකුවක තියෙන මේ දෙක විතරයිනේ. ප්‍රධාන වශයෙන් තියෙන්නේ මොනවාද? ණය සපයනවා, තැන්පතු. දැන් ඕන පුද්ගලයෙකුට පුළුවන් බැංකුවකට ගිහලා විවිධාකාර ගිණුම් පවත්වාගෙන යන්න. ඕනෑම පුද්ගලයෙකුට පුළුවන් බැංකුවකට ගිහලා විවිධ ගිණුම් පවත්වා ගන්න. ඉතුරුම් ගිණුම් කියයි, ළමා ගිණුම් කියයිනේ, වනිතා වාසනා, කාන්තා ගිණුම්. ඒ වගේ ඉතුරුම් ගිණුම් අපි කියනවා ස්ථාවර තැන්පතු. ඊට පස්සේ කාලීන තැන්පතු, ධනායෝජන විවිධ දේවල් තියෙනවා. ඒවා තැන්පතු. ඒ වගේම විවිධාකාර ණය සපයනවා. පුද්ගල ණය මම අර ඉස්සලා කිව්වේ. කාල්බදු ණය, වාහන ණය, ඉඩම් ණය, දේපොළ ණය, පුද්ගල ණය, බැංකු අයිරා පහසුකම්, මේ ඔක්කොම ණය. එතකොට ප්‍රධාන වශයෙන් මේ දෙක තැන්පතු ආශ්‍රිත සේවා,
ණය ආශ්‍රිත සේවා. එතකොට අපි බැංකුවක ප්‍රධාන කාර්යයන් බැංකුවක සපයන සේවාවන් ප්‍රධාන කාර්යයන් 4කට කඩන්න පුළුවන්. ඊට අමතරව මහා ජනතාවගේ තැන්පතු බාර ගැනීම හා සම්බන්ධ සේවා. මොනවාද මේ තැන්පතු? මාර ඉස්සලා කිව්වේ ජංගම ගිණුම්, ඉතිරි කිරීමේ ගිණුම්, ස්ථාවර තැන්පතු, මගින් තැන්පතු බාර ගන්න. තවත් දේවල් තියෙනවා. කාලීන තැන්පතු කියයි. ඒ විවිධ දේවල් තියෙනවා. ඊට පස්සේ ගිණුම් අතර හුවමාරු කරනවා. දැන් මට පුළුවන්, දැන් ඔයාලට පුළුවන් ඔන්ලයින් පේමන්ට් කරන්න ඕන එකකට. බැංකුවෙන් බැංකුවකට මාරු කරන්න පුළුවන්. වියදම් ගෙවීම සඳහා කරන්න පුළුවන්. ඒතකොට කරන්නේ ගිණුම් අතර මාරු කිරීමේ කාර්ය කරනවා බැංකුව. දෙවෙනි එක අයිරාහ අත්තිකාරම් ලබා දීම. අයිරාහ අත්තිකාරම්. අයිරා කියලා කියන්නේ මොනවද? කෙටි කාලීන ණය. අයිරා පහසුකම් ගන්න පුළුවන් කාටද? බැංකුවකින් අයිරා පහසුකමක් ගන්න පුළුවන් කාටද? ජංගම ගිණුම් හිමියන්. ජංගම ගිණුම් හිමියෙකුට. මොකක්ද අයිරාවක් කියන්නේ පුතේ? බැංකු ගිණුමේ පවතින ඍණ ශේෂය. ඔව්, බැංකු ගිණුමේ තැන්පත් කළ මුදලට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් ආපසු ගත්තොත් අපි කියනවා අයිරාවක්. ලක්ෂයක් තැන්පත් කළා 1,50,000ක් ආපසු ගත්තොත් අයිරාව කීයද? 50,000යි. හරිද? තැන්පත් කළ ප්‍රමාණයට වඩා මුදල් ආපසු ගත්තොත් අපි කියනවා අයිරා පහසුකමක් කියලා. ඊට පස්සේ යාවත් කාලින ස්ථාවර බැංකු ණය පහසුකම් තිබෙන. සාමාන්‍යයෙන් බැංකු ණය මේ අයිරා පහසුකම් දෙන ඒවා තියෙනවා මාසෙන් පියවන්න දෙනවා. ඒ වගේම දීර්ඝ කාලයක් තියාගන්න පුළුවන් අයිරා පහසුකම්ුත් තියෙනවා. පැහැදිලිද? මාසේ අයිරාව පියවලා ආපහු ගන්න පුළුවන් විදිහට අයිරා පහසුකම් දෙනවා. අපි කියනවා කෙටි කාලීන අයිරා පහසුකම් කියලා. එතකොට විවිධ අත්තිකාරම් දෙන්න පුළුවන්. දැන් බලන්න ඔය අත්තිකාරමක් කියන්නේ උගස් ණය ඒ වගේ ඒවා. උගස් භාණ්ඩේ තියාගෙන ණයක් දෙනවා, අත්තිකාරම් දෙනවා. ණය අත්තිකාරම් කියලා කියන්නේ. ඒ වගේ දේවල් තියෙනවා. නියෝජිත සේවා සහ ආයෝජන බැංකු සේවා. මොනවාද නියෝජිත සේවා කියන්නේ? උදාහරණයක් කියන්නේ. නියෝජිත සේවා නිත්‍ය නියෝග ක්‍රියාත්මක කරන. අපි කියන ස්ටෑන්ඩින් ඕඩර්. මොකද්ද නිත්‍ය නියෝග කියන්නේ? මොනවාද? ස්ථාවර නියෝග. ඔව්, ස්ථාවර නියෝග. ස්ථාවර නියෝගය කියන්නේ බැංකු ජංගම ගිණුම් හිමියා විසින් සෑම මාසයකම බැංකුව විසින් ගෙවීමට යයි නියෝග මේ ඉල්ලීමක් කරලා තියෙන මුදල. ඔව්, ජංගම ගිණුම් විතරනේ පුතේ. අපිට ඉතුරු ගිණුම් වලත් පුළුවන්. අපිට පුළුවන් අපේ ගිණුමෙන් වෙනත් තැනකට, අපි තුමු ඉන්ෂුරන්ස් එකට කියලා. ඉන්ෂුරන්ස් එකට, වෙනත් බැංකුවකට, ඕනෑම තැනකට. සාමාන්‍යයෙන් අනුමත ආයතන තියෙනවා. අනුමත ආයතනයකට අපි කළ යුතු ගෙවීම මාසේ අපි තුමු 25 වෙනිදා කියලා හැම මාසෙම 25 වෙනිදා ගෙවී යුතුයි කියලා අපි සලකනවා නම් අපිට පුළුවන් නියෝගයක් දෙන්න බැංකුවට හැම මාසෙම 25 වෙනිදා මෙන්න මේ ගිණුමට, මෙන්න මේ ආයතනයට, මේ ගිණුම් අංකයට මෙච්චර මුදලක් යවන්න කියලා අපිට දෙන්න පුළුවන්. එහෙම දුන්නා මොකද වෙන්නේ? අපේ බැංකුවෙන් අපේ ගිණුමෙන් අඩු කරලා අදාළ තැනට යවනවා. අපි කියන ස්ථාවර නියෝග, නිත්‍ය නියෝග කියලා කියනවා. ඒවා නියෝජිත සේවාවක්. නියෝජිත සේවාවක්. විවිධ අයපත් රැස් කරන විදුලි බල මණ්ඩලය. විදුලි බල මණ්ඩලය වෙනුවෙන් අපි බිල්පත් ගෙවනවා බැංකුවට. ජලපත් මණ්ඩලයේ එහෙම නැත්නම් ජල සම්පාදන මණ්ඩලය වෙනුවෙන් බිල්පත් ගෙවනවා බැංකුවට. විවිධ දුරකථන සමාගම් වල බිල්පත් බැංකුවට ගෙවනවා. එතන ඒවා මොකද කරන්නේ? අයපත් එකතු කිරීම. අයපත් කියන්නේ ඒ ආයතනවල ආදායම් එකතු කරනවා. මිලකල සමාගම් වල කොටස් නිකුත් කිරීම කළමනාකරණය කරනවා. මිලකල කියන්නේ ලැයිස්තුගත සමාගම් වල කොටස් නිකුත් කිරීම කළමනාකරණය කරනවා. ඊට අදාළ කාර්යයන් කරනවා. මූල්‍ය උපදේශන සේවා ව්‍යාපාරිකයන්ට, ආයෝජකයන්ට අවශ්‍ය මූල්‍ය සේවා සපයනවා බැංකුව.
මේවා නියෝජිත සේවා. පැහැදිලි ආයෝජන බැංකු සේවා කියලාත් කියනවා. භාණ්ඩාගාර බැඳුම් කර තිලිනපත් පිළිනනේ පිළිනපත් කියලාත් කියනවා. මිලදී ගැනීම හා විකිණි භාණ්ඩාගාර බැඳුම් කර මිලදී ගන්නවා විකුණනවා. මේ දෙකම කරනවා. හතරවෙනි එක පොදු උපයෝගිතා සේවා. බැංකු අනකර මොකද බැංකු අනකර කියන්නේ? ගෙවීම් මැනවුම් නිකුත් කිරීම හා මාරු කිරීම. මොකද බැංකු අනකරයක් කියන්නේ? විශේෂයෙන් විදේශ වෙළඳාමේදී භාවිතා වෙනවා. එහෙම නැත්නම් වෙනත් තැන්වලදීත් පුළුවන්. බැංක් ඕඩර්ස් පුළුවන්. දැන් මම ගෙවන්න තියනවා කියමුකෝ අපි තුමු මම වාහනයක් ගන්න ටොයෝටා එකට මුදලක් ගෙවන්න ඕනේ. මට පුළුවන් ඒ මුදල මගේ බැංකු ගිණුමේ තැන්පත් කරලා බැංකුවෙන් ගන්නවා ඕඩර් එකක්. බැංක් ඕඩර් එකක්. පැහැදිලි බැංක් ඕඩර් එකක් ගන්නවා. ඒ බැංක් ඕඩර් එක අරගෙන ගිහිල්ලා මං ඉන්ද්‍රායකට දුන්නම් එහෙම නැත්නම් ටොයෝටා එකට දුන්නාට පස්සේ ඒගොල්ලෝ මට වාහනේ දෙනවා. ඒතකොට මේ පහසුකම කරන්නේ පොදු සේවාවක්. විදේශ ගනුදෙනුවලදී තමයි විශේෂයෙන් බැංකු අනකර තියෙන්නේ. අපි ඒකට කියනවා ණයවර ලිපි කියලා. බැංකු අනකර එහෙම නැත්නම් බැංකු අනකරය. බැංකු අනකරය ණයකරය දෙක. බැංකු අනකරයේදී නම් වෙන්නේ බොහෝ වෙලාවට චෙක් පතක් දෙනවා. බැංකුවේ අපි මුදල් තැන්පත් කළාම බැංකුවෙන් චෙක් පත අපිට දෙනවා අහවල් පාර්ශ්වයට ගෙවන්න. පැහැදිලිද? දැන් මම ටොයෝටා ලංකාවේ කර ගෙවන්න ඕන නම් වාහනයක් ගන්න මට සල්ලි ගෙනියන එක දුෂ්කරයි. අපිට රුපියල් 50,000ක් ගෙනියන්න ඕනේ. රුපියල් 50,000ක් ගෙනියන එක අපහසුයි. ඒ වගේ වෙලාවක මොකද කරන්නේ? මට පුළුවන් බැංකුවට ගිහිල්ලා මං 50,000 තැන්පත් කරලා බැංකුවේ මං ඉල්ල ගන්නවා චෙක් එක. එතකොට මම චෙක් පත තමයි ගෙනියන්නේ. ටොයෝටා ලංකා සමාගමට ලියපු චෙක් පත බැංකුවෙන් ගෙනියනවා. ඒකට කියන බැංකුව එනවම බැංක් ඕඩර් එක. එතකොට මේ වගේ දේවල් බැංකුවෙන් අපිට ගන්න පුළුවන්. ඒවා පොදු සේවාවන්. ණයවර ලිපි නිකුත් කරනවා. ණයවර ලිපි නිකුත් කරන බොහෝ වෙලාවට විදේශ වෙළඳාමේදී. විදේශ වෙළඳාමේදී දරුවනේ දැන් මේ වගේ. දැන් අපි හිතමු මම ජපානයෙන් භාණ්ඩයක් ආනයනය කරනවා. වාහනයක් කියමුකෝ. එතකොට මම මගේ බැංකුව BOC නේ මම තෝරගන්නවා BOC. එතකොට මේ ජපානයේ අදාළ සැපයුම් කරුගේ මට වාහන එවන එක්කෙනා මගේ සැපයුම් කරුවා. සැපයුම් කරුවාගේ බැංකුවක් තියෙනවානේ ජපාන් බැංකුවක්. එතකොට මගේ බැංකුව ජපාන් බැංකුවට දෙනවා ලිපියක් ණය ලිපියක් දෙනවා. භාණ්ඩේ එව්වාම මම ගෙවන්න ඕනේ මුදල ගෙවනවා කියලා බැංකුව එකඟ වෙනවා. බැංකු දෙක අතර තමයි ගනුදෙනුව තියෙන්නේ. අපි කියනවා ණයවර ලිපි කියලා. අපි කියනවා letter of credit. LC open කරනවා කියලා කියන අපි වාහන ගේනකොට අපි විදේශ ගනුදෙනුවලදී අපි කියන LC open කරනවා කියලා. LC එක විවෘත කරනවා. ඒ කියන්නේ ණයවර ලිපියක් විවෘත කරනවා. දැන් ණයවර ලිපිය මම හිතුව වාහනයක් ගේන්න මට ඕනි රුපියල් 150,000ක් ඕනේ කියමුකෝ. ජපානයට ගෙවන්න ඕනේ 150,000. එතකොට මට ෂුවර් නෑ වාහනේ එවයිද නැද්ද කියලා. එහෙම නැත්නම් අපිට අවිශ්වාසයක් තියෙනවනේ. මම 150,000 මොකද කරන්නේ? මම BOC එකට ගිහිල්ලා 150,000ක් මම තැන්පත් කරනවා. තැන්පත් කළාම BOC එක මොකද කරන්නේ? ජපානයේ බැංකුවට පොරොන්දුවක් දෙනවා. මම වෙනුවෙන් මුදල් ගෙවනවා කියලා. මගේ මුදල් යන්නේ නැහැ. ලෙසින්දු කියන්නේ. ලෙසින්දු මුකුත් අහන්න නැදුවද? නෑ සර්. හරි. එතකොට BOC මොකද කරන්නේ? මං තැන්පත් කළ මුදලට මට පොලියක් ගෙවනවා. ඒ වගේම බැංකුවට පොරොන්දු වෙනවා. ජපානයට පොරොන්දු වෙනවා මං වෙනුවෙන් සල්ලි ගෙවනවා කියලා. ඒ දෙන පොරොන්දුවට කියනවා ණයවර ලිපිය. විදේශ වෙළඳාමේදී ණයවර ලිපිය අනිවාර්යෙන් අවශ්‍යයි. පැහැදිලිද? ඒතර මේ බැංකුව සපයන සේවාවක් තමයි ණයවර ලිපි නිකුත් කරනවා. කල්බදු සේවා. කල්බදු වත්කම් බද්දට ගන්නට එහෙම නැත්නම් කල්බද්දට වත්කමක් ගන්නවා නම් ඒ සේවාවන් සපයන බැංකුව. අපි කියන ලීසින් ෆැසිලිටිස් කියලා.
උකස් සේවා. උකස් සේවා කියන්නේ රත්තරන් බඩු උකස් කරනවා කියලා අහලා දෙනවනේ ඔයාලා. රත්තරන් බඩු ඒ වගේම නිවාස ඉඩම් ඒ වගේ දේවල් උගසට තබාගෙන ණයක් දෙනවා. උගස් සේවා. ක්‍රෙඩිට් කාඩ් දෙනවා. ණයපත් කියන්නේ ක්‍රෙඩිට් කාඩ්. හරපත් තියනවා. හරපත් කියන්නේ ATM කාඩ්. ස්මාර්ට් කාඩ් කියලා වර්ගයක් තියෙනවා. ස්මාර්ට් කාඩ්. මේ ස්මාර්ට් දැන් සෙලාන් බැංකුවේ ATM කාඩ් එකේ නම ස්මාර්ට්. ඒක නෙමෙයි මේ කියන්නේ. දැන් අපි කියනවානේ අපි කියන reputed customer කියලා කියන්නේ. prestige customer කියලා කියන්නේ. ඒ කියන්නේ හොඳ customer කෙනෙක්. හොඳ customer කෙනෙක්. කියන්නේ එන පාරිභෝගිකයන් අතර එන ගනුදෙනු කරවන අතර හොඳ ගනුදෙනු කරුවෙක් හඳුනා ගන්න දෙන කාඩ් එකක් තමයි ස්මාර්ට් කාඩ් එක. ඒක එතකොට ඒකේ තියෙන වරප්‍රසාද වාගේ දේවල් වැඩි. දැන් ඔය BOC එකේ තියෙන ගිණුම prestige account කියලා. ඒ prestige account එකක් තියෙන එක්කෙනෙකුට දෙන පහසුකම වැඩි. සාමාන්‍ය ගිණුම් හිමියෙකුට වඩා prestige account එකක් තියෙන එක්කෙනෙකුට දෙන පහසුකම වැඩි. පැහැදිලිද? අතන මේ වගේ දේවල් සැපීම. විදේශ විනිමය ගනුදෙනු. දැන් අපි පිටරට යනවා නම් අපිට ඩොලර් ගන්න කොහෙන්ද? අපි බැංකුවේ. විදේශයකින් භාණ්ඩ ගෙන්න ගන්නවා නම් අපි ගෙවන්නේ බැංකුවේ. දැන් මම මේ Zoom එක අරන් තියෙනවා. Zoom එකට ගෙවන්නේ බැංකුව. ඩොලර් වලින් ගෙවන්නේ. විදේශ විනිමය ගනුදෙනු පහසුකම් සපයන්නේ කවුද? බැංකු ආයතන. සුරක්ෂිතාගාර. මොකද්ද මේ සුරක්ෂිතාගාර කියන්නේ? මොකද්ද සුරක්ෂිතාගාර කියන්නේ? සෙප්පු විදියට පාවිච්චි කරන්න පුළුවන්. දැන් ඔයාලට හරිය වටිනා දේවල් තියෙනවා නම් මුදල්, රත්තරන් බඩු වගේ දේවල් බැංකුවේ ගිහිල්ලා ආරක්ෂාවට තියන්න පුළුවන්. සුරක්ෂිතාගාරයක් ලෙස පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ ඇප වෙනවා බැංකු. දැන් ඔය සමහර ගනුදෙනු වලදී රජයේ ටෙන්ඩර් වලදී එහෙම අපි ඇපයක් ගන්නවා. ඒ ඇපවීම කරනවා බැංකුව. තමන්ගේ ගනුදෙනු කරුවන් වෙනුවෙන්, තමන්ගේ පාරිභෝගිකයන් වෙනුවෙන් අපිට ඇප එවනවා. මෙන්න මෙයාට මෙහෙම ඇප වෙනවා කියලා අපිට එවනවා. පැහැදිලිද? එතකොට ඇපවීම වෙනවා බැංකුව. අපි කියන බැංකුව ඇප කර කියලා. එතකොට මෙන්න මේ සේවාවන් සපයනවා. අපි කියනවා මොනවා කියලාද? පොදු උපයෝගිතා සේවා. මේවා කීපයක් මතක තියාගන්න. එතකොට වර්ග 4 මතකද? මොනවාද වර්ග 4? පළවෙනි එක මොකද්ද? තැන්පතු ආශ්‍රිත සේවා. තැන්පතු ආශ්‍රිත බාර ගැනීම හා සම්බන්ධ සේවා. 2 අයිරා හා අත්තිකාරම්. අත්තිකාරමක් කියන එක අදහස පුතේ ණය කියන එක. ණය අයිරා සහ අත්තිකාරම් ලබා දෙනවා. ඒ වගේම 3 වෙනි එක නියෝජිත සේවා සහ ආයෝජන බැංකු සේවා. 4 පොදු සේවාවන්, පොදු උපයෝගිතා සේවාවන් සපයන මෙන්න මේ වගේ ඒවා බැංකුවක මෙන්න මේවා මතක තියාගන්න. මේවා අහන්න පුළුවන්. ඉල්ලුම් තැන්පතු කරන්ට් account. මොකද ඉල්ලුම් තැන්පතුවක් කියන්නේ? ඉල්ලුම් තැන්පතුවක් කියන්නේ කුමක්ද? අපිට පුළුවන් වාණිජ බැංකුවක ගිණුමක් විවෘත කරලා මුදලක් තැන්පත් කරලා ඒ මුදල අවසන් වනතුරු චෙක්පත් මගින් ගනුදෙනු කරන්න. චෙක්පත් මගින් ගනුදෙනු කරන්න පුළුවන්. අපි මුදලක් තැන්පත් කළාම අපිට මුදල් තැන්පත් කරගෙන පාස් පොතක් නෙවෙයි දෙන්නේ චෙක් පතක්. එතකොට විවිධ ගනුදෙනු වලට අපි පාවිච්චි කරනවා මේ චෙක් පොත. විවිධ ගනුදෙනු සඳහා අපි භාවිතා කරන්නේ එතකොට මේ චෙක් පොත. පැහැදිලිද? අපි චෙක්පතින් ගනුදෙනු කරන ගිණුම් තියෙනවා. අපි කියනවා මේ ජංගම ගිණුම් කියලා. චෙක්පත් මගින් වාණිජ බැංකුවකට විතරයි මේ ජංගම ගිණුම් පවත්වාගෙන යන්න පුළුවන්. ඉල්ලුම් තැන්පතු කියලා කියනවා. මේකට පොලියක් ගෙවන්නේ නැහැ. පොලියක් ගෙවන්නේ නැහැ. අපිට දෙන සේවාවන් සඳහා ගාස්තු අය කරනවා. සමහර වෙලාවක ගාස්තුවක් අය කරනවා. නියමිත මුදල අපි තැන්පත් කළේ නැත්නම් බැංකුවෙන් බැංකුවට වෙනස් වෙනවා. දැන් අපි හිතමු වාණිජ අපි මේ මොනවාද ජංගම ගිණුමක් විවෘත කළාම ජංගම ගිණුමේ අපි තුමු රුපියල් 10000 අවම ශේෂයක් තියෙනවා. මම උදාහරණයක් ගත්තේ 10000ට වඩා මේ ගිණුමේ ශේෂය අඩු වුණොත් බැංකුව ගාස්තුවක් අය කරනවා. මේ ඉල්ලුම් තැන්පතු කියලා කියන්නේ
ඉල්ලපු ගමන් දෙන්න බලාගෙන ගන්න තැන්පතුවක්. බැංකුව තැන්පතු ගන්නවා අදාළ ගිණුම් හිමියා ඉල්ලපු ගමන් දෙන්න බලාගෙන. ඉල්ලුම් තැන්පතු. පැහැදිලිද? ඉල්ලුම් තැන්පතු තමයි කියන්නේ. එතකොට දැන් මම චෙක් පතක් ලිව්වොත් මම බැංකුවට දෙන අණ මම බැංකුවට කියනවා මෙන්න මෙච්චර මුදලක් අහවලාට දෙන්න කියලා. චෙක් පතකින් කියන්නේ එහෙමනේ. හෝ රැගෙන ඉන්නාට මෙච්චර මුදලක් දෙන්න කියලා කියනවා. එහෙමනේ කියන්නේ චෙක් පතේනේ. නම ලියනවා හෝ රැගෙන ඉන්නාට රුපියල් 1000ක් ගෙවනු අණක් දෙන්නේ. බලන්න චෙක්පත් දැකපු නැති අය ඉන්නවද මෙතන? චෙක්පත් දැකපු නැති අය ඉන්නවද? මම දන්නව නේද? හරි. එතකොට ජංගම ගිණුම් කොටස් දෙකයි ව්‍යාපාරික ජංගම ගිණුම් පෞද්ගලික ජංගම ගිණුම්. ව්‍යාපාරික ජංගම ගිණුම් තියෙනවා පෞද්ගලික ජංගම ගිණුම්. එතකොට මේ චෙක් පොතක් අපිට දුන්නොත් ඒකට ගාස්තුවක් අය කරනවා. අපි ඒකට කියනවා චෙක් පොත් ගාස්තුව. අපිට චෙක් පොතක් දුන්නාම බැංකුව ගාස්තුවක් අය කරනවා. ඒකට අපි කියනවා චෙක් පොත් ගාස්තු කියලා. ජංගම ගිණුමක් තියෙන අයට මොනවද ලබා ගන්න පුළුවන් දේවල්? චෙක්පත් මගින් ගෙවීම කරන්න පුළුවන්. හරි ඩීසන් පිට අපි බැංකුවට නොගිහින් ගෙවීම කරන්න පුළුවන් චෙක්පත් මගින්. ඒක එක පහසුකමක්. නිත්‍ය නියෝග ගෙවීමට උපදෙස් දෙන්න පුළුවන්. අපි අර ඉස්සලගේ ස්ථාවර නියෝග කියලා ස්ටෑන්ඩින් ඕඩර් කියලා කියනවා. මේ නිත්‍ය නියෝග මත ගෙවීම කරන්න අපිට ඕඩර්ස් දෙන්න පුළුවන්. ඒ වගේම නිත්‍ය නියෝග අපිට ගන්නත් පුළුවන්. වෙන පාර්ශවයකින් අපිට ගැනීම කරන්න පුළුවන් නිත්‍ය නියෝග. දැන් මේ ඕන ගිණුමකට පුළුවන්. අයිරා පහසුකම් ගන්න පුළුවන්. වෙනත් ගිණුම් වලට බෑ. ජංගම ගිණුම් වලට අයිරා පහසුකම් ගන්න පුළුවන්. තත්ත්ව වාර්තා ලබා ගන්න පුළුවන්. තත්ත්ව වාර්තා. ඒ කියන්නේ වාර්තාවන් ගිණුම සම්බන්ධයෙන් ව්‍යාපාරය සම්බන්ධයෙන් දැන් අපිට ජංගම ගිණුමක් තියෙනවා නම් එදිනදා මුදල් තැන්පත් කරනවා නම් අපිට පුළුවන් අපේ ආදායම මෙච්චරයි කියලා තියාගන්න. දැන් ඔයාලා ගිණුම් කරණයේදී බැංකු ගිණුමක් හදනවා අඩුයිනේ කරන්නේ මුදල් ගිණුම. ඒකට හේතුව පුතේ විධිමත් ආයතන සියලුම ගනුදෙනු කරන්නේ චෙක්පත් හරහා. ජංගම ගිණුම් හරහා. ව්‍යාපාර ආයතන සියලුම ගනුදෙනු කරන්නේ ජංගම ගිණුම් හරහා. ඒක නිසා මුදල් පොතයි බැංකු ගිණුමයි කියලා දෙකක් නෑ. ප්‍රධාන ව්‍යාපාරවල තියෙන එකයි මුදල් කියලා කියන්නේ ජංගම ගිණුම. මුදල් කියලා කියන්නේ චෙක්පත් මගින් කරන ජංගම ගිණුම සමග කරන ගනුදෙනු. පැහැදිලිද? ඒ වගේම ආරක්ෂාවක් තියෙනවා. දැන් මුදලින් ගෙවනකොට ගණනය කිරීම දුෂ්කරතා තියෙනවා. මුදල් ළඟ තබා ගැනීම දුෂ්කරයි. හැබැයි බැංකු ගිණුමෙන් ගෙවීම කරනකොට එහෙම නෑ. චෙක්පත් මගින් ගෙවීම කරනකොට වරදින්නේ නෑ. ලේසියෙන් වරදින්නේ. ගෙව් බවට ඔප්පු කරන්න පුළුවන්. බැංකුවේ ඕනෑම වෙලාවක අපිට වාර්තා ගන්න පුළුවන්. දැන් අපිට මම දෙනවා කියලා ඉෂාන්ට දෙනවා කියමුකෝ චෙක්පතක්. මම චෙක්පතක් ලබා දුන්නාම බැංකුවට ගිහිල්ලා ඉෂාන් මේක මාරු කරනකොට ඉෂාන්ගේ විස්තර ගන්නවා බැංකුව. ඉෂාන්ගේ නම, ලිපිණය, හැඳුනුම්පත් අංකය ඔක්කොම ගන්නවා. අස්තන දෙපොළක තුම්පලක ගන්නවා. ඒතර කවුරු ගියත් බැංකුවට චෙක්පතක් අරගෙන ගෙවන්නේ කාටද කියලා සියලු විස්තර ගන්නවා. ඒක හන්දා වාර්තා තියෙනවා. හරි? වාර්තා තියෙනවා. දැන් මට මේ කතාව පොඩ්ඩක් මතක තියන්න මම පොඩි කතාවක් කියන්න මේ විස්තර ටික. පුද්ගලයා 4 දෙනෙක් දෙමළ එක්කෙනෙක්, මුස්ලිම් එක්කෙනෙක්, සිංහල එක්කෙනෙක්, ඉංග්‍රීසි ජාතිකයෙක්. 4 දෙනෙක් එකතු වෙලා තමන්ගේ වත්කම් ගැන කතා කරනවා. තමන්ගේ වත්කම් ගැන කතා කරනවා. එහෙම කතා කරද්දී දෙමළ මෑන් මොකද කළේ? රුපියල් 500 නෝට්ටුවක් ඇදලා ගත්තා තමන්ට හොඳට වත්කම් තියනවා කියලා පෙන්නන්න. ඒ රුපියල් 500න් අපි හිතමු එතන තිබ්බා කියලා ඊට පන්දම හරි මොනවා හරි ඒකෙන් පත්තු කළා. ඒකෙන් සිගරට් එකක් පත්තු කරගෙන අර 500 ඉතුරු කෑල්ල විසිකලා. බාගෙට පිච්චිච්ච 500 විසිකලා. මුස්ලිම් මෑන් මොකද කළේ? ඉංග්‍රීසි මෑන් රුපියල් 1000 නෝට්ටුවක් අරගෙන ඒක පත්තු කරලා ඒකෙන් තමන්ගේ සිගරට් එක පත්තු කරලා විසිකලා. ඊට පස්සේ ඉංග්‍රීසි ජාතිකයා මොකද කළේ? 5000 නෝට්ටුවක් ගත්තා. ඒක පත්තු කරලා ඒකෙන් සිගරට් එක පත්තු කරලා විසිකලා. දැන් ඉන්නේ සිංහල මෑන්ට ඊට වඩා ගන්න නෝට්ටුවක් නැහැ. එයා මොකද කළේ? ගත්ත චෙක් පොත රුපියල් 10000යි කියලා ලිව්වා. ඇල්ලුවා
ගින්දරට එක පත්තු කළා. ඒකෙන් සිගරට් එක පත්තු කළා නිමලා දැම්මා. වැඩිම පාඩුවක් උනේ කාටද? ඉංග්‍රීසි ඉංග්‍රීසි ජාතිකයට. ඇයි ලංකාවේ චෙක් පත් රුපියල් 10000ක් ලංකාවේ පුද්ගලයාගේ? එයාට 10000ක් පාඩු නැද්ද? එයාට 10000ක් පාඩු වෙන්න මොකද වෙන්න ඕනේ? ඒ චෙක් පත බැංකුවේ මාරු වෙන්න ඕනේ නේ. චෙක් පතට මුදලක් ලිව්වාට ඒ මුදලේ වටිනාකම තියෙන බැංකුවෙන් කිව්වොත් විතරයි. එහෙම නැත්නම් ඒක නිකන් කඩදාසියක් විතරයි. හරිද? ඒතකොට චෙක් පත් මගින් ජංගම ගිණුමක් මගින් ගනුදෙනු කිරීම වඩාත් සුරක්ෂිතයි. ඒ වගේම බැංකු ණය ගද්දි ජංගම ගිණුමක් තියන අයට විශේෂ සැලකිල්ලක් තියෙනවා. මොකද ඕන වෙලාවක මුදල් තැන්පත් කරනවා, මුදල් තැන්පත් කරන මුදල් ආපසු ගන්නවා. ඒක නිසා ඕනෑම වෙලාවක හොඳ ගනුදෙනුකරුවෙක් කියලා සලකනවා ජංගම ගිණුමක් තිබෙන අය. ඉතිරි කිරීමේ ගිණුම් ඔයාලා මේක දන්නවා. පුද්ගලයන්ගේ ඉතිරි කිරීම වැඩි දියුණු කිරීමේ පරමාර්ථයෙන් ලබා දෙන ගිණුමක්. අපිට පුළුවන් ඕනෑම වෙලාවක බැංකු තැන්පත් කරන්න. තැන්පත් කළාම අපිට පාස් පොතක් දෙනවා. අද නම් පාස් පොත් සහිත සහ රහිත කියලා ගිණුම් මාර්ග දෙකක් තියෙනවා. බැංකු වල ගිණුම් මාර්ග දෙකක් තියෙනවා. පාස් පොත් සහිත සහ රහිත. දැන් මගේ තියෙන පාස් පොතක් තියෙන බැංකු ගිණුමක් වැටුප යන්නේ ඒකට. අවුරුදු 6කින් මම අප්ඩේට් කරලා නැහැ. 2015 පස්සේ අප්ඩේට් කරලා නැහැ. ඒ කියන්නේ එතෙක් කල් ගත්තේ නැහැ කියන එක නෙමෙයි, ගත්තට ගන්න කාඩ් එකෙන් බැංකුවට යන්නේ නැහැ. එතකොට පාස්පෝර්ට් සහිත සහ රහිත කියලා දෙකක් තියෙනවා. හැබැයි අපි ඉගෙන ගන්නවා ඉතිරි කිරීම ගිණුම් සඳහා පාස් පොතක් ලබා දෙනවා. පොතක් ඉන්න පාස් පොතක් ලබා දෙනවා කියලා අපි ඉගෙන ගන්නවා. පැහැදිලිද? පාස්පෝර්ට් තියෙන ගිණුම් තියෙන පාස්පෝර්ට් නැති ගිණුම් තියෙනවා. හැබැයි පොදුවේ අපි ඉගෙන ගන්නවා ඉතිරි කිරීමේ ගිණුමකට පාස් පොතක් තියෙනවා කියලා. එතකොට ඉතිරි කිරීමේ ගිණුමකට සාමාන්‍යයෙන් බොහෝ බැංකුවල මාසිකව පොලි ගණනය කරනවා. සාමාන්‍ය ඉතුරුම් තැන්පතු පොලි අනුපාතිකය ගොඩක් අඩුයි. වර්තමානයේ 3%ක් 4% මට්ටමේ තියෙන්නේ. එතකොට හැම මාසයක් අවසානයේම පොලිය ගණනය කරනවා. ඒ එකතු වෙන පොලියට නැවත පොලිය හැදෙනවා ඊළඟ මාසේ. දැන් පොලියක් අපේ ගිණුමට දැම්මාම අපි දන්නවනේ ඒක අපිට අයිති පොලිය කියලා. අපි ගත්තේ නැති වුණාට. එතකොට මේ පොලිය ගත්තේ නැහැ නම් ඊළඟ මාසේ ඉඳලා මේ පොලියටත් එක්ක පොලිය හැදෙනවා. හරි? එතකොට මේ ඉතිරි කිරීමේ ගිණුම මේවා ඔයාලා දන්නවා. ස්ථාවර තැන්පතු. ස්ථාවර තැන්පතු කියලා තැන්පතු වර්ගයක් තියෙනවා. එතකොට ස්ථාවර තැන්පතු ස්ථාවරයි. අපි අද තැන්පත් කළොත් අපිට හෙට ඒක විත්ඩ්‍රෝ කරගන්න බෑ. මුදල් ආපසු ගන්න බෑ. පුළුවන්. එහෙම ගත්තොත් සාමාන්‍ය ඉතුරුම් ගිණුමක පොලිය තමයි හම්බෙන්නේ. ස්ථාවර තැන්පතුවක පොලි අනුපාතිකය ඉතුරුම් ගිණුමක පොලි අනුපාතයට වඩා වැඩි. ඉතුරුම් ගිණුමකට 5ක් දෙනවා නම් ස්ථාවර තැන්පතුවකට 8ක් 10ක් විතර දෙනවා. පැහැදිලිද? සාමාන්‍යයෙන් ගොඩක් අය පුද්ගලයා දැන් අපි තුමු වැඩිහිටි ජනතාව ගම්බද ජනතාව මොකද කරන්නේ? තමා ළඟ මුදල් තියනවා නම් ස්ථාවර තැන්පතුවක් යොදලා දමලා එකෙන් පොලිය අරන් ජීවත් වෙන්න බලාගෙන ඉන්න අය ඉන්නවා. පැහැදිලිද? පොලිය අරන් ජීවත් වෙන්න බලාගෙන අය ඉන්නවා. එතකොට ස්ථාවර තැන්පතුව සාමාන්‍යයෙන් මාසයකට මාස 3ක් මාස 6ක් අවුරුද්දක් අවුරුදු 5 තමයි අපි දකින්නේ උපරිම කාලය. එතකොට ස්ථාවර තැන්පතුවක් කල් පිරෙන දවස දැන් අපි ගත්තොත් 2020 10/1 අපි ස්ථාවර තැන්පතුවක් දැම්මනම් අවුරුද්දකට මේක කල් පිරෙන්නේ කවද්ද? 2021 10/1 මේ 10/1 අපි මේක විත්ඩ්‍රෝ කරගත්තේ නැත්නම් මුදල් ආපසු ගත්තේ නැත්නම් ඔටෝමැටිකලි මේ අවුරුද්දේ 10/1 ඉඳලා මොකද වෙන්නේ? මේක තව අවුරුද්දකට ඔටෝමැටිකලි අලුත් ස්ථාවර තැන්පතුවක් බවට පත් වෙනවා. එතකොට මං දැම්මේ රුපියල් මිලියනයක් නම් මේ මිලියනයයි ඒකට පොලියයි දාන පොලි දෙවෙනි අවුරුද්දේ ස්ථාවර තැන්පතු වෙන්නේ පොලිය. පොලිය ලක්ෂයක් තිබ්බා නම් ලක්ෂ 11. ඊළඟ අවුරුද්දේ පොලිය අපි වැල් පොලිය කියලා ගණනය කියලා ඔන්න ඕක. එහෙම වුණාම අපි ඒකට කියන වැල් පොලිය කියලා.
කාලීන තැන්පතු. ඒ කියන්නේ ස්ථාවර තැන්පතු වලට සමානයි. මේක තියෙන්නේ කල්පරීමක් වෙන්නේ නැහැ. වරින් වර මුදල් තැන්පත් කරන්න පුළුවන්. අපි ධනායෝජන කියලා කියන්නේ කාලීන තැන්පතු. දැන් ඔය පොඩි ළමයිගේ ගිණුම් වල අපි තැන්පත් කරනවා මාසෙකට වරක් මෙච්චරයි කියලා. ඒතකොට ඒවා කාලීන තැන්පතු. බැංකු මොකද කරන්නේ? කාලීන තැන්පතු වලට ක්‍රමයක් හදලා දෙනවා. හැම මාසෙම මෙහෙම දිගින් දිගටම තැන්පත් කළොත් ඒගොල්ලෝ මෙච්චර මුදලක් දෙනවා. ඒ කියන්නේ උපක්‍රමශීලී. මොකද ළමයින්ගේ ගිණුම් වල සල්ලි තැන්පත් කළාම අවුරුදු 15ක් 18ක් යනකම් ගන්නෙ නෑනේ පුතේ. ඒක නිසා බැංකු කැමති මේ කාලීන තැන්පතු වලට. මුදල් ණය. මිනිස්සුන්ට ණය ලබා දෙනවා. ඒවා අපි කියන මුදල් ණය කියලා. වර්ග දෙකයි මුදල් ණය, ව්‍යාපාරික ණය. ව්‍යාපාර කටයුතු සඳහා ණය දෙනවා. ඒ වගේම පාරිභෝගික ණය, පුද්ගලික ණය කියලාත් කියනවා. මිනිස්සුන්ට පුද්ගලයන්ට විවිධ දේවල් සඳහා, විවිධ ආපදා සඳහා, විවිධ උත්සවවලදී ණය දෙනවා. අපි කියනවා ව්‍යාපාරික ණය සහ පාරිභෝගික ණය. ණය සඳහා ඇපයක් තියන්න ඕනේ. මොකද ඇපයක් කියන්නේ? ණය සඳහා ඇපයක් තියනවා කියන්නේ මොකද්ද? මොකද ණයකට ඇපයක් තියනවා කියන එකේ අදහස? කාටද කියන්න පුළුවන් ඇපයක් තියනවා කියන එකේ අදහස? කාටද කියන්න පුළුවන්? ණය ලබාගත් පුද්ගලයාට ණය ගෙවීමට නොහැකි වුණොත් පුද්ගලයා ණය ඔව් පුද්ගලයාට මේක ගෙවා ගන්න බැරි වුණොත් ගෙවනවා කියලා කවුරු හරි පොරොන්දු වෙනවානේ. අපි ඒකට කියනවා ඇපයක් කියලා. දැන් කවුරු හරි ණයක් ගන්නකොට බැංකුවට තියෙන්න ඕනේ විශ්වාසයක්. බැංකුවට තියෙන්න ඕනේ විශ්වාසයක්. ඒ විශ්වාසය තබා ගන්න බැංකුව මොකද කරන්නේ? ණයක් දෙනකොට ඇපයක් ගන්නවා. අර මම ඉස්සෙල්ලා කිව්වේ මම ඇප වෙලා මට දැන් ණය ගන්න බෑ කියලා. මං ඇප වෙච්ච කෙනා ගෙව්වේ නෑ. ගෙව්වේ නෑ කියන්නේ එයාගේ ව්‍යාපාර බිඳ වැටුණා. ව්‍යාපාර බිඳ වැටුණා. ඔහුට ගෙවා ගන්න බැරි වුණා. ගෙවා ගන්න බැරි වුණා. ඒක නිසා මොකද උනේ? නඩු දෙන්න. නඩු දැන් ඉතින් ඒක නිසා මට මුකුත් ගන්න බෑ. මට ණය ගන්නත් බෑ. මට ඇප වලට අස්සම් කරන්නත් බෑ. ඒතර ඇප තබන කොට ඇප තබන ආකාර කීපයක් තියෙනවා. එකක් තමයි වත්කම් ඇපේට තියෙනවා. වත්කම් ඇපේට තියෙනවා. ඒ වගේම පුද්ගල ඇප. පුද්ගලයන් වශයෙන් දැන් වත්කම් කියලා කිව්වොත් ඉතිරි කිරීමේ හා ස්ථාවර තැන්පතු. මගේ ඉතිරි කිරීමේ මුදලක් තියෙනවා නම් ඒක ඇපේට දීලා ණය ගන්න පුළුවන්. මගේ ස්ථාවර තැන්පතුවක් තියෙනවා නම් ඒක දීලා ණයට ගන්න පුළුවන්. දැන් අපි මගේ තියනවා කියලා රුපියල් මිලියනයක ඉතුරුම් ගිණුමක්. දැන් මම මොකද කරන්නේ? මම ඉතුරුම් ගිණුම තියදී ණයක් ගන්නවා. මගේ ඉතුරුම් මුදල ඉතුරු වෙනවා මට ණය මුදලක් දෙනවා. මම ණය ගෙවනවා. ගොඩක් පුද්ගලයෝ මේක කරනවා. දමාසතු මුදල් තැන්පත් කරලා ණය මුදලක් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? අර ණය මුදල පාවිච්චි වෙනකොට ණය ගෙවනවා පොලි. ඒතකොට ණය පොලි සහ වාරික ගෙවනවා. ගෙවනකොට අර තැන්පත් කළ මුදල ඉතුරු වෙනවා. හරි? අපි කියනවා ඇපේට වත්කම් ඇපේට තියෙන. ඒතකොට වත්කමක් තමයි ඉතුරුම් ගිණුම, ස්ථාවර තැන්පතුව. එතකොට විවිධ දේපල, ජීවිත රක්ෂණ ඔප්පු, රජයේ සුරකුම්පත්, නිශ්චල දේපල කියන්නේ ඉඩකඩම් ගැන. නිවාස ඉඩකඩම් එහෙම ඇපේට දීලා ණය ගන්න පුළුවන්. වාණිජ පත්‍රිකා කොටස් සහතික අපිට කොටස් තියෙනවා නම් ඒ කොටස් සහතික මත ණය ගන්න පුළුවන්. ඊට පස්සේ වාහන මත ණය ගන්න පුළුවන්. ඒ වගේ විවිධ දේවල් තියෙනවා. ණය ලබා දීමේදී අනුගමනය කරන ක්‍රමවේද මොනවාද? ණය ඉල්ලුම්පත පුරවලා බැංකුවට දෙන්න ඕනි. ඒ වගේම අපි බැංකුවට ණය ඉල්ලුම්පත පුරවලා දුන්නාට පස්සේ බැංකුව මේ පිළිබඳ පරීක්ෂණයක් කරනවා. පරීක්ෂා කරලා බලනවා මේ තොරතුරු හරියද? ණය දුන්නට කමක් නැද්ද? ණය ආපසු අය කරගන්න පුළුවන්ද කියලා පරීක්ෂා කරලා බලනවා. පරීක්ෂා කරලා බලලා ඇගීමට ලක් කරනවා. මගේ නම මම ඔයාලා අහලා ඇති ක්‍රිබ් එක කියලා. ක්‍රිබ් එක බලලා කරන්නේ ණය ඇගීමට ලක් කරනවා. ක්‍රිබ් එක ගැන දන්නා ඉන්නවද? ක්‍රිබ් එක ගැන දන්නා ඉන්නවද?
මොකද ක්‍රිබ් එක කියලා කියන්නේ? කවුරුවත් දන්නේ නැද්ද ක්‍රිබ් එක ගැන? නෑනේ. එහෙමද? නිමේෂ් දන්නේ නැහැ ක්‍රිබ් එක ගැන? නෑ සර්. ක්‍රිබ් එක කියන්නේ පුතේ credit recovery investigation bureau වගේ මට මතක වචනේ. එතකොට වෙන්නේ මෙන්න මෙහෙමයි. දැන් පුද්ගලයේ ගන්න සියලුම ණය ගෙවන ආකාරය අපවීම පුද්ගලයේ ගන්න සියලුම ණය ඒ ණය ගෙවන්නේ කොහොමද? ණය හරියට දිනයට වෙලාවට ගෙවනවද? පරක්කු වෙලා ගෙවනවද? ගෙවන දිනව විස්තර අප වුණොත් අප විස්තර හැම මහ බැංකුවේ වාර්තා කරනවා. ක්‍රෙඩිට් රිකවරි මට මතක ඒ වගේ රිකවරි ඉන්වෙස්ටිගේෂන් බියුරෝ කොමාරි ක්‍රිප් කියලා කියන්නේ. එතකොට බැංකුව අපිට දැන් මම ණයක් කිල්ලුවම බැංකුව මොකද කරන්නේ? මගේ හැඳුනුම්පත් අංකේ ගහලා ක්‍රිප් රිපෝට් එකක් ගන්න. එතකොට මගේ සියලු විස්තර එනවා. මං බැංකු ණය ගන්නේ කොහෙන්ද? මං ණය ගෙවලා තියෙන්නේ කොහොමද? පරක්කු වෙලා ගෙවලාද? නියමිත වෙලාවට ගෙවලාද? මං ගෙවන එක පැහැර හැරලාද? ඔක්කොම අරගෙන තියෙනවා. මං ඇප අස්සම් කළාද? මං ඇප අස්සම් කරපු ඒවා ගෙවලාද නැද්ද? ඒ ඔක්කොම තියෙනවා. එහෙනම් සියලු පැටිකිරි එනවා. එතකොට ණය විශ්ලේෂණය කරද්දී ණය දෙනවද නැද්ද කියලා ඇගීමට ලක් කරද්දී මොකද බැංකුව කරන්නේ? ක්‍රිප් රිපෝට් එකක් ගන්නවා. ක්‍රිප් රිපෝට් එකක් ගන්නවා. පැහැදිලිද? හැම බැංකුවම මේක ගන්නවා. හැම බැංකුවකටම මේක ගන්න පුළුවන්. හැඳුනුම්පත් අංකය ගහලා ඔයාලට ඉන්ටර්නෙට් එකට ගිහලා සර්ච් කරන්න පුළුවන් මොකද්ද ක්‍රිප් කියන්නේ කියලා. අද ක්‍රිප් රිපෝට් එක ඕනෙ කෙනෙකුට ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ බැංකුව වලට ගන්න පුළුවන්. හැමෝටම ගන්න බෑ. එහෙම ඇගීමට ලක් කරලා දිය යුතුයි නම් ණය මුදල දෙනවා. පැහැදිලිද? අනිකුත් සේවා මොනවාද? අපි ගුවා බැංකුව අනකරන නිකුත් කිරීම අපි ගැන කතා කළා. මොකද්ද බැංකුව අනකරයක් කියලා මම කිව්වේ? කිසියම් පුද්ගලයෙකු වෙනුවෙන් යම් මුදල් ප්‍රමාණයක් තැන්පතු ලෙස බාරගෙන වෙනත් පුද්ගලයෙකුට එම මුදල ගෙවීම පිණිස බැංකුව එකඟ වෙමින් නිකුත් කරන අනකරය. මම කියවනේ නේද ඔයාලට? අපිට පුළුවන් බැංකුවේ මුදලක් තැන්පත් කරලා ඒ තැන්පතු එකට හරියන අනකරයක් බොහෝ වෙලාවට අපිට දෙන චෙක් පතක් අනකරයක් අරගෙන යන්න පුළුවන්. එතකොට ඒක වඩා සුරක්ෂිත ගනුදෙනුවක් වෙනවා. මම මේවා කිව්වා සුරක්ෂිතාගාර පවත්වාගෙන යන එක ගැන කිව්වා. මේවා සෙප්පු කියලා කියන්නේ මේවා. බැංකුවේ තියෙන සෙප්පු. ඕන කෙනෙකුට කියලා මුදල් ගෙවලා වත්කම් තැන්පත් කරන්න පුළුවන්. රත්තරන්, ඉඩ කඩම් වල ඔප්පු, ඒ වගේ විවිධ දේවල්. බැංකුව අනකරත් මම කිව්වා මේක දෙසරයක් වෙවිලා. චෙක්පත් උපලබ්ධි කිරීම. මොකද චෙක්පත් උපලබ්ධි කරනවා කියන්නේ? අපි දැන් අපිට පුද්ගලයෙකුට චෙක්පතක් ලැබුණොත් දැන් මට හම්බුනොත් මම ගිහලා බැංකුවට ගිහලා බැංකුවේ තැන්පත් කරනවා. බැංකුව මේක උපලබ්ධි කරනවා. උපලබ්ධි කරනවා කියන්නේ අදාළ බැංකුවෙන් මේක අරගෙන මගේ ගිණුමට දානවා. දැන් මම මගේ ගිණුමට දැම්මේ සම්පත් බැංකුවේ චෙක්පතක් නම් සම්පත් බැංකුවෙන් ඒ දේ අරගෙන මගේ ගිණුමට තැන්පත් කරනවා. චෙක්පත් උපලබ්ධි කරනවා. එතකොට බැංකුව ඒ අපිට දෙන සේවාවක් මේක. ස්ථාවර නියෝග ගැන කතා කළා. මුදල් ප්‍රේෂණය කිරීම. දැන් ඔයාලට පුළුවන් දැන් ඔයාලා පන්ති ගාස්තු එහෙම කරද්දි මොකද කරන්නේ? මුදල් ප්‍රේෂණය කරනවා. වෙනත් ගිණුම් වලට මුදල් යවනවා. ඒ කරන්නේ කොහොමද? මෙන්න මේ බැංකු සේවාවක් යටතේ මුදල් ප්‍රේෂණය කිරීම. ඔයාලා AT එකට මුදල් ගෙවනවා. AT පන්ති වලට ගෙවනවා. වෙනත් පන්ති වලට ගෙවනවා. වෙනත් පුද්ගලයන්ට ගෙවනවා. මේකෙදි කරන්නේ මුදල් යවන එක. රට ඇතුළත රටෙන් පිට විදේශ රටවල් වල ඉන්න අයට ඒ වගේ විවිධ ආකාරයට මුදල් ප්‍රේෂණය කරන්න පුළුවන්. හරි? ණයවර ලිපි ගැන මම කිව්වා විශේෂයෙන් අපනයන කටයුතු වලදී ණයවර ලිපි පාවිච්චි වෙනවා කියලා. කොටස් ප්‍රාරක්ෂණය. කොටස් ප්‍රාරක්ෂණයක් කියන්නේ සමාගමක් කොටස් නිකුත් කරද්දී ඔයාලා ඉදිරි දෙවෙනි අධ්‍යයනයේදී ඉගෙන ගන්නවා සමාගම් වල
සමාගමක් කොටස් නිකුත් කරද්දී කොටස් නිකුත් කරන කොටස් ප්‍රමාණය අලෙවි නොවුනොත් සමාගමක් කොටස් නිකුත් කරද්දී මහජනතාව මේ කොටස් මිලදී නොගත්තොත් සිදුවන අවදානම වෙනුවෙන් කරනු ලබන රක්ෂණයක් තමයි කොටස් ප්‍රාරක්ෂණය කියලා කියන්නේ. කොටස් ප්‍රාරක්ෂණය කියන්නේ මහ බැංකුව අප වෙනවා මේ කොටස් මිලදී ගන්න. බැංකුව අප වෙනවා මේ කොටස් මිලදී ගන්න. කල්බදු සේවා මං කිව්වා ස්ථාවරවත්කම් ගන්න සපයන මූල්‍ය සේවා විදේශ විනිමය මිලට ගන්නවා විකුණනවා ඩොලර් එහෙම මේවා බැංකුවක සේවා. නියෝජිත සේවාම අපි කිව්වා නේද? නියෝජිතයෙක් විදිහට කටයුතු කරන බැංකුව. තමන්ගේ ගනුදෙනු කරුවන් වෙනුවෙන් විවිධ නියෝජිත සේවා පවත්වාගෙන යනවා. උකස් සේවා රත්තරන් බඩු එහෙම උකසට තියන්න පුළුවන් අපි කියන උකස් සේවා කියලා. දුරකථන බැංකු සේවා. මොකද මේ දුරකථන බැංකු සේවා කියන්නේ? දුරකථන බැංකු සේවා කියන්නේ කුමක්ද? කාටද කියන්න පුළුවන්? මාර්ගගත බැංකුකරණය. මොකද මාර්ගගත බැංකුකරණය කියන්නේ? මාර්ගගත බැංකුකරණය මොකද මාර්ගගත බැංකුකරණය කියන්නේ? බැංකුවේ ඉන්න වෙබ් අඩවියට ගිහිල්ලා ගනුදෙනු කිරීම. ඔව් මාර්ගගත ක්‍රමයට. ඒ කියන්නේ ඔන්ලයින් ක්‍රමයට අපි බැංකු කටයුතු කරනවානේ. ඔන්ලයින් ක්‍රමයට මේක පැය 24 තුළම කරන්න පුළුවන්. පැහැදිලිද? ස්වයංක්‍රීය බැංකු සේවා. මොකද මේ ස්වයංක්‍රීය බැංකු සේවාවන් කියන්නේ? විද්‍යුත් අරමුදල් හොමාරුව. දැන් අපි බැංකුවට ගිහලා පුතේ වෙන බැංකු ශාඛාවක ATM මැෂින් එකක් පාවිච්චි කළොත් මොකද වෙන්නේ? අපිට ක්ෂණිකව ගනුදෙනු සිදු කරලා දෙනවා. හැබැයි ක්ෂණිකව ගනුදෙනු කරලා ඒ ඇතුලේ ගිණුම් අතර හොමාරු වීමක් වෙනවා. ඒවට අපි කියනවා විද්‍යුත් මුදල් හොමාරුව. මේක ඕන වෙලාවක අපිට ගන්න පුළුවන් නේ. වාණිජ බැංකු ලබා දෙන අත්තිකාරම් බැංකු ණය අයිරා මේවා අපි කතා කළානේ. බැංකු ණය ගැන කතා කළා විවිධාකාර බැංකු ණය ලබා දෙනවා කියලා අපිට. ණය ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි විකුණුම් ණය සහ මුදල් ණය කියලා. මොකද විකුණුම් ණය කියන්නේ? සාමාන්‍යයෙන් බහණ්ඩ අලෙවි කරලා බහණ්ඩ දැන් ඔය ගොඩක් ආයතන කරනවා වාහන දීලා අපිට වාහන විකුණන බැංකු කරන අපිට වාහන දීලා වාහනෙට ණයක් දෙනවා. ටීවී ෆ්‍රිජ් වගේ දේවල් ඒකට ණයක් දෙනවා. ඒකට කියනවා විකුණුම් ණය. කෙලින්ම අතට මුදල් දෙනවා නම් කියන මුදල් ණය. අපිට කෙලින්ම අතට මුදල් දෙනවා නම් අපි කියන මුදල් ණය කියලා කියනවා. ඒකට විකුණුම් ණය සහ මුදල් ණය කියලා වර්ග දෙකයි ණය. අයිරා පහසුකම මම කිව්වා ජංගම කිරීමේ තිබෙන මුදල් ප්‍රමාණය ඉක්මවා ආපසු ගන්නව නම් ඒ ගන්න ප්‍රමාණයට අපි කියන අයිරා ණය. බැංකුවේ තැන්පත් කළ මුදල් ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ආපසු ගන්නව නම් අපි කියනවා අයිරා ණය. අයිරා ණය වර්ග ගැන අපි කතා කළානේ. తాවකාලික අයිරා ණය, ස්ථාවර බැංකු අයිරා ණය කියලා මම කිව්වේ දින 30 සිට 90 දක්වා දෙනවා తాවකාලික අයිරා ණය. එතකොට වර්ෂයක් තුල අඛණ්ඩව පවත්වාගෙන යන්න පුළුවන්. වසර අවසානයේ පියවන්න ඕන එකට අපි කියනවා ස්ථාවර අයිරා ණය කියලා කියනවා. මම අද ටිකයි කතා කරන්න ගත්තේ. අද එක පොඩක් උගුර හොඳමදි. අපි නවත්තමු. සිකුරාදා උදේ 5:00 ආයෙත් මුණ ගැහුමු. 5:00ටම එන්න. හරි? මොකද මම 4 නවත්තලා මම ඔෆිස් යනවා. ඒක හන්දා 5:00ටම පටන් ගන්නවා. 5:00ටම ඉන්න. හරි? එහෙමනම් සියලු දෙනාට සුබම සුබ දවසක් වේවා.